Classroom YouTube channel එකට ඔයගොල්ලන්ව අපි සාදරයෙන් පිළිගන්නවා. අපි දැන් මේ අද ඉඳන් පොඩි විශේෂ වැඩක් තමයි කරන්න යන්නේ. ඕගොල්ලන්ට මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ අපි අධ්‍යාපනයේදී හරි දැන් මේ අපේ මේ YouTube channel එක අධ්‍යාපනය සම්බන්ධ YouTube channel එකක්. ඒතර අපි අධ්‍යාපනයේදී අපි පොඩි කාලේ ඉඳන් ඕගොල්ලන් නිකන් කල්පනා කරලා බැලුවොත් අපි කොහොමද ඉගෙන ගත්තේ කියලා. මෙච්චර කාලේ අපි ඉගෙන ගත්ත ක්‍රමය ගැන පොඩි ඕගොල්ලන්ට කල්පනා කරලා බැලුවොත් ඕගොල්ලන් කල්පනා කරොත් අපි පොඩි කාලේ අපි ඉගෙන ගන්නේ නිකන් ඇහිඳින ක්‍රමයකටනේ. ඒ කියන්නේ අපි එක එක දේවල් පොඩි දේවල් ඒ වෙලාවට එකතු කරගෙන ඉගෙන ගන්නවා. පැහැදිලිද? හැබැයි අපි ටිකක් ලොකු වෙනකොට අපි මොකක් හරි විෂය නිර්දේශයකට අනුකූලව ඉගෙන ගන්නවා. ඒතර අපි ඒකට කියනවා විධිමත් අධ්‍යාපනය සහ අවිධිමත් අධ්‍යාපනය කියලා. හරි. ඒතර අපි පොඩි කාලේ ගොඩක් වෙලාවට කරන්නේ අවිධිමත් අධ්‍යාපනය. ඒතර අපි තැනින් එකතු කරගත්ත දේවල් ටික අපි අපේ ජීවිතේට එකතු කරගෙන නැත්නම් අපේ ඔළුවට දාගෙන අපි ටික ගොඩනගා ගන්නවා. හරි. නමුත් උසස් පෙළ සංයුක්ත ගණිතය මේ ගණිතය වගේ විෂයක් හදාරනකොට අපිට ඒ අවිධිමත් අධ්‍යාපන ක්‍රමය හරියන්නේ නැහැ. ඒතර අපි මොකක් හරි විධිමත් ක්‍රමයකට විෂයක් හදාරනකොට ගණිතය විතරක් නෙමෙයි ඕනෑම විෂයක් හදාරනකොට විධිමත් ක්‍රමයක් අපි පාවිච්චි කරන්න ඕනේ. අර නිශ්චිත ක්‍රමවේදයක් අපි පාවිච්චි කරන්න ඕනේ. දැන් අපි ගොඩක් අය අපිට වෙන වැඩේ තමයි මේ නිශ්චිත ක්‍රමවේදය කියන එක අපිට මග ඇරෙනවා මේ අපි ඉගෙන ගන්න යනකොට. හැබැයි මේ නිශ්චිත ක්‍රමයකට අපි ඉගෙන ගන්නවා නම් අපිට පුළුවන් මොකක්ද ලේසියෙන් මේ ගැටලු නැත්නම් අපිට එන ගැටලු निराකරණය කරගෙන අපිට මේ අධ්‍යාපනය නැත්නම් මේ මම කතා කරන්න යන මේ සංයුක්ත ගණිත උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂයේදී නම් අපිට නිශ්චිත ක්‍රමවේදයකදී ඉතා පහසුවෙන් මේක කරගෙන යන්න පුළුවන්. හරි ඉගෙන ගන්න පුළුවන්. ඒතර ඒ සඳහා දැන් අපි මේ මගේ මේ ආරම්භක මේ වැඩපිළිවෙල තමයි අපි මගේ මේකේ තීම් එක නැත්නම් මේකේ මාතෘකාව වෙන්නේ දැනගෙන ඉගෙන ගනිමු කියන එක. දැනගෙන ඉගෙන ගන්න. ඒ කියන්නේ මොකක්ද? අපි යම්කිසි පාඩමක් අපිට ඉගෙන ගන්න තියෙනවා නම් අපි ඉස්සෙල්ලා මේ ඉගෙන ගන්න කලින් මේ පාඩමේ තියෙන සංකල්ප ටික අපි මොනවද ඉගෙන ගන්න ඕනි කියන එක අපි තේරුම් අරගෙන තිබුණොත් අපිට ඉතා පහසුවෙන් පාඩම ඉගෙන ගන්න පුළුවන් වෙනවා. හරි. ඒක තමයි අපේ බලාපොරොත්තු. ඒතර දැන් මම මේ වීඩියෝ මාලාවක් ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකදී මම කරන්න හදන්නේ ඔයගලන්ට එක් විෂය කොටසට සෑම විෂය කොටසක් සඳහාම මෙහෙම වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ බලාපොරොත්තුව තමයි මොකක්ද? ඕගොල්ලෝ මේ පාඩම ඉගෙන ගන්න කලින් ඒ පාඩමේ අන්තර්ගතය මොකක්ද? ඕගොල්ලෝ ඇත්තටම ඉගෙන ගන්න යන්නේ මොකක්ද කියන එක පැහැදිලි කිරීම තමයි මේකේ බලාපොරොත්තු. ඒතර ඕගොල්ලන්ට ඒකෙන් ඉතාම පහසුවෙන් මොකක් කරගන්න පුළුවන් වේද මේ වැඩේ නැත්නම් මේ විෂය කොටස් නිවැරදිව ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒතර ඒ සඳහා දැන් අපි අද පළවෙනි වැඩේ අපි මේ වීඩියෝ මාලාව පටන් ගන්න දවස් අද. ඒතර අද පළවෙනි වැඩේ තමයි අපි කරන්න යන්නේ ඕගොල්ලන්ට උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශය හඳුන්වා දෙන්න යනවා. පැහැදිලිද? එතකොට මේ විෂය නිර්දේශය ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න එපා නේ. අපි මොකක් හරි විෂයක් හදාරනකොට අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? විෂය නිර්දේශය. ඒක අපි ඉස්සෙල්ලා අඳුර ගන්නයි යන්නේ. හරි. එතකොට ඒ සඳහා මම දැන් මේ වැඩපිළිවෙලක් හදාගෙන පෙන්නන්න යන්නේ. එතකොට මම මුලින්ම අද මේ වීඩියෝ එකෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත ගණිතයේ එක කොටස. එහෙම නැත්නම් මොකද්ද? සුද්ධ ගණිතයේ කොටස. හරි. එතකොට සුද්ධ ගණිතයේ කොටස නැත්නම් කම්බයින්ඩ් මැත්ස් එක පේපර් එකට අදාළ විෂය නිර්දේශයේ කොටස් දෙකකින් මම මේක ඉදිරිපත් කරනවා. පළවෙනි කොටස 12 වසරට තියෙන ටික සහ මොකක්ද දෙවෙනි කොටස 13 වසරට තියෙන ටික විදිහට. හරි. එතකොට දැන් ඔන්න අපි එමු බලන්න. දැන් ඔයගලන්ට මම මේ බෝඩ් එකේ දාලා තියෙනවා ඔයගලන්ට මේ විෂය නිර්දේශය. අපි බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. එතකොට දැන් මේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශය ඔයගලන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ විසින් නිපුණතා විදිහට. ඒතර නිපුණතාවය කියන මම මාතෘකාව දාලා තිනවා. ඒතර නිපුණතාව 26කින් සංයුක්ත ගණිතයේ එක විෂය නිර්දේශය සංයුක්ත ගණිතයේ සුද්ධ ගණිතයේ විෂය නිර්දේශය ඉදිරිපත් කරලා තියෙනවා. කම්බයින්ඩ් මැත්ස් එක පේපර් එකට අදාළ විෂය නිර්දේශය. එතකොට මම දැන් පටන් ගන්නයි යන්නේ. එතකොට නිපුණතා 26න් මම 12 වසරට අදාළ නිපුණතා ටික මුලින්ම මේකේ ගොනු කරගෙන තියෙනවා. අපි බලමු දැන් කොහොමද මේක කරන්නේ කියලා. එතන බලන්න මම මේ එකින් එක පැහැදිලි කරනවා විතරක් නෙවෙයි මම ඔයගලන්ට ඒතර මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ඉවර වෙනකම් බලන්න. එතකොට ඔයගලන්ට තේරෙයි ඔයගලන්ට කොහොමද මේකේ විෂය නිර්දේශය තියෙන්නේ සහ මම ඒක ඉදිරිපත් කරනවා ඔයගලන්ට මේ විෂය නිර්දේශයේ මේ එක් විෂය කොටස සඳහා විභාගෙදී ඔයගලන්ට කොච්චර ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවද කියලා. හරි. එතකොට අපි බලමු මුලින්ම තියෙන මාතෘකාව නිපුණතාවයේ 1.
තාත්වික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණය කරයි. ඒතර මේ තාත්වික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණය කරනවා කියන්නේ 12 වසරේ පළවෙනි වාරේ මම මේ දාලා තියෙන 12 1 කියලා 12 වසරේ පළවෙනි වාරේ තමයි මේක උගන්වන්න තියෙන්නේ. ඒතර ඉතා කුඩා පාඩමක් මේක. හරි. ඒතර ඔයගොල්ලෝ O level කාලේ 11 වසරේදී පළවෙනි පාඩමක් තාත්වික සංඛ්‍යාව තමයි. හැබැයි මේ උසස් පෙළ මට්ටමේදී අපි මේ තාත්වික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණයේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි එක එක නොටේෂන් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ අපි ගණිතයේදී පාවිච්චි කරන සංකේත කීපයක්ම අපි මේකදී මේ පළවෙනි කොටසේදී ඉදිරිපත් කරනවා. තාත්වික සංඛ්‍යා කුලකය හඳුන්වන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. ඊළඟට නිකිල කුලකය හඳුන්වන්නේ කොහොමද? මේ ප්‍රකෘති සංඛ්‍යා කුලකය හඳුන්වන්නේ කොහොමද? ඒ වගේම නිකිල කුලකය හඳුන්වන්නේ කොහොමද? ඔය වගේ. පරිමේය සංඛ්‍යා කුලකය හඳුන්වන්නේ කොහොමද? ඔය ආකාරයෙන්. ඊට පස්සේ යම්කිසි අවයවයක් නිකිල කුලකයට අයිති නම් ඒක හඳුන්වන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. ඒ අයිති ඉසේ නැත්නම් ඕනෑම කුලකයකට අයිතිභාවය හඳුන්වන්නේ මෙන්න මේ ක්‍රමයට. ඒ වගේ සංකේත හඳුන්වා දීමක් තමයි ඇත්තටම මේ පළවෙනි කොටසේදී අපි පළවෙනි පාඩමේ තාත්වික සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණයේ පාඩමේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි පළවෙනි පාඩම. දෙවෙනි පාඩම තමයි ඒක විචාරයේ ශ්‍රිත විශ්ලේෂණය කරන්නේ. හරි. එතකොට මේකදී අපි කරන්නේ ශ්‍රිත පිළිබඳ දැනුමක් ඕගලන්ට දෙනවා. ඔයගොල්ලෝ ඒක නම් අලුත්ම පාඩමක් ඕගලන්ට ගණිතයේදී හම්බ වෙන. එතකොට ගොඩක් අයට මේ ශ්‍රිත විශ්ලේෂණය කියන එක ටිකක් සංකීර්ණයි. එතකොට ඔයගොල්ලෝ ඒක ආසාවෙන් සහ උනන්දුවෙන් ඉගෙන ගන්න ඕනි පාඩමක්. ඒ කියන්නේ මේ ශ්‍රිත විශ්ලේෂණය කියන පාඩම සම්බන්ධ වෙනවා මුළු සංයුක්ත ගණිතයේ විෂය නිර්දේශයටම. ඒතර මේක මත තමයි රඳා පවතින්නේ මේ විෂය නිර්දේශය. ඒතර සමහරක් කෙනෙක් කියනවා මේකෙන් වැඩි ප්‍රයෝජනයක් නැහැ. ඒතර මේකෙන් ඇත්තටම සිලබස් එකේ මේ පේපර් එකේ ගානක් අහන්නේ නැහැ. නමුත් ශ්‍රිතයක් කියන්නේ මොකක්ද? එක එක සම්බන්ධ ශ්‍රිතයකට ගණිතමය අර්ථ දැක්වීමක් තියෙනවා. ඒ ගණිතමය අර්ථ දැක්වීමෙන් මොකද්ද කියන්නේ? එතකොට ශ්‍රිත වර්ග මොනවද? හරි. ශ්‍රිතයක ප්‍රතිබිම්බය සහ වසම පරාස ඒවා කියන්නේ මොනවද? අන්නේ කාරණා මේ දෙවෙනි පාඩමේදී අපි කතා කරනවා. අංක 2 පාඩමේදී මොකද්ද? ඒක විචාර ශ්‍රිත විශ්ලේෂණය කරයි කියන කොටසේදී. ඒතර ඒකත් 12 වසරේ පළවෙනි වාරේ පාඩම. හරි. එතකොට ඊළඟට අංක 3ට මම දාලා තියෙන්නේ. ඒතර මේ ඔක්කොම එකට සම්බන්ධ වෙන පාඩම් වර්ගජ ශ්‍රිත විශ්ලේෂණය. ඒතර වර්ග ඔයගොල්ලෝ දැන් O level කාලේ ඉගෙන ගන්නවා වර්ගජ සමීකරණ ගැන. හරි. නමුත් අපි උසස් පෙළ මට්ටමේදී මේ වර්ග සමීකරණ සහ වර්ගජ ශ්‍රිත කියන කොටස ඉතා පරාසයක නැත්නම් ඉතා හොඳට සාකච්ඡා කරනවා මේ A level මට්ටමේදී. එතකොට ඒක තමයි වර්ගජ ශ්‍රිත. හැබැයි ඒක 12 වසරේ දෙවෙනි පාඩමක්. දැන් මම මේ පිළිවෙල දාලා තියෙන නිපුණතා අපිට දීලා තියෙන පිළිවෙල. නමුත් මේ නිපුණතා උගන්වන තැන් පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒතර පළවෙනි නිපුණතාවයේ මේක අංක 1 පාඩම. දෙවෙනි නිපුණතාවයේ මේක අංක 2 පාඩම. ඒ විදිහටමයි එන්නේ. වර්ගජ ශ්‍රිත විශ්ලේෂණයේ තුන්වෙනි නිපුණතාවයේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒක අපි උගන්වන්නේ 12 වසරේ දෙවෙනි වාරේ මුල පාඩම විදියට. හරි. ඒතර ඒක එතෙන්දි වෙන්නේ මොකක්ද? වර්ගජ ශ්‍රිත ගැන ඕගලන්ට ලොකු අවබෝධයක් ලබා දීම. ඊට හතරවෙනි පාඩම තමයි බහුපද ශ්‍රිත විශ්ලේෂණය කරන්නේ. ඒතර ඒකත් ශ්‍රිත වර්ගයක්. ඒතර බහුපද ශ්‍රිත දැන් ශ්‍රිත කොටස්ම තමයි මේ ඔක්කොම යන්නේ. මේකත් බහුපද මේ ශ්‍රිත වර්ග මුලින් හඳුන්වා දෙනවා. ඒතර ඒකෙන් එක ශ්‍රිත වර්ගයක් තමයි වර්ගජ ශ්‍රිත කියන්නේ. ඊළඟ එක තමයි මොකක්ද? බහුපද ශ්‍රිත කියලා කියන්නේ. ඒතර බහුපද ශ්‍රිත මේ කොටස් දෙක එකිනෙක සම්බන්ධතාවයක් උදාපනවා. ගොඩක්ම බහුපද ශ්‍රිතවලදී අපි මේ ශ්‍රිත විශ්ලේෂණයේදී ඉගෙන ගන්න දේවල් පාවිච්චි කරනවා. හරි. ඒතර ඒක අපි වෙනම කතා කරන පාඩමක් වෙනවා. ඒතර මේක විභාගයේදී ලකුණු ලබා දෙන ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද බහුපද ශ්‍රිත? මම පස්සේ කියන්න කොහොමද ලකුණු දෙන්නේ කියලා. ඒතර ඒකත් 12 වසරේ පළවෙනි පාඩමක්. පළවෙනි වාරේ පාඩමක්. ඊට පස්සේ පරිමේය ශ්‍රිත භින්න භාග වලට වෙන් කරලා. ඒතර මේ දෙක එකිනෙකට සම්බන්ධයි. මේ තියෙන්නේ බහුපද ශ්‍රිත. ඒ කියන්නේ අපි රේඛීයව ලියන ශ්‍රිත තමයි බහුපද ශ්‍රිත කියලා ගන්නෙ. පරිමේය ශ්‍රිත කියන්නේ බෙදීමක් විදිහට ඉදිරිපත් කරන ශ්‍රිත වලට අපි කියනවා මෙන්න මේ ආකාරයේ px බෙදීම qx බෙදීමක් විදිහට ඉදිරිපත් කරන ශ්‍රිත වලට අපි කියනවා මොනවාද? පරිමේය ශ්‍රිත කියලා. එතකොට අපි ඒ පස්වෙනි නිපුණතාවයේ විදිහට කතා කරන්නේ අන්න ඒ જાතිය ශ්‍රිත අපි ඒකදී විශේෂ වැඩකුත් කරනවා භින්න භාග වෙන් කිරීම. එතකොට අපි ඒකදී කතා කරන්නේ ඒක තමයි භින්න භාග වෙන් කිරීම ගැන තමයි අපි මේ පස්වෙනි නිපුණතාවයේ යටතේ කතා කරන්නේ. ඊළඟ 6 වෙනි නිපුණතාවයේ විදිහට ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ දර්ශක හා ලඝු ගණක නියම හසුරවනවා කියන එක. ඒතර මේක අතිශය වැදගත්. ඒතර මේ ඔක්කොම එකට සම්බන්ධයි. දර්ශකයක්
දර්ශක කියන්නේ මොනවද? ඒ ගණිත කර්ම, දර්ශක සම්බන්ධ ගණිත කර්ම. ඒතර දර්ශක සම්බන්ධ ගණිත කර්ම ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒවත් එක්කම ආයෙ සම්බන්ධ වෙන එකක් තමයි ලඝු ගණක නියම. මේ දෙක එකිනෙකට සම්බන්ධයි. දර්ශක සහ ලඝු ගණක. ඒතර මේ පාඩම අපි ඒ 12 වසරේ පළවෙනි පාඩමක් විදියට නැත්නම් 12 වසරේ පළවෙනි වාරේ පාඩමක් විදියට දර්ශක හා ලඝු ගණක නියම කියන නිපුණතාවය කතා කරන්න ඕනේ. ඊළඟට ඕගලන්ට 7 වෙනි නිපුණතාවයේ විදියට අපි කතා කරන්නේ තාත්වික සංඛ්‍යා හා බැඳුණු අසමානතා. අසමානතා හා අසමීකරණ. යම්කිසි දැන් සමානතා සමීකරණ ගැන ඔයගොල්ලෝ ඔලවල් කාලේ කතා කරනවා වුණාට අසමානතා හා අසමීකරණ ගැන ඔයගොල්ලෝ ලොකුවට කතා කරන්නේ නැහැ. නමුත් අපි උසස් පෙළ මට්ටමේදී මේ අසමානතා හා අසමීකරණ විසඳන්නේ කොහොමද? සමීකරණ විසඳනවා වගේම අසමීකරණ විසඳන්නත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. ඒකෙදි සංඛ්‍යා කුලක ගැන දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පන්ති ප්‍රාන්තර ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ විශේෂ කාරණා මේ කොටසෙදී අපි කතා කරනවා. 7 වෙනි කොටසේ. ඊට 8 වෙනි කොටස කෝණ මිනුම් ආශ්‍රිත සම්බන්ධය. ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය කියන විශේෂ පාඩම අපි උසස් පෙළදී කතා කරන එක. ඒකේ මුලින්ම මේ කෝණ මිනුම් සම්බන්ධ කාරණා. හැබැයි මේ 8 වෙනි පාඩම විදියට මේක දාලා තිබ්බට මේකත් 12 වසරේ පළවෙනි වාරේ පාඩමක් වෙනවා වගේම ඒක අපි උගන්වන්නේ ගොඩක් වෙලාවට 3 වෙනි පාඩම විදියට. දැන් මේක මම අපි මේ විශේෂ කොටස් එකට සම්බන්ධ වෙන විදිහේ ඒවා තමයි මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරලා මම මේ නිපුණතාවය ඉදිරිපත් කරලා තියෙන්නේ විශේෂ නිර්දේශයේ. නමුත් ඒවා උගන්වන තැන් වෙනස් වෙනවා. ඒතර 8 වෙනි නිපුණතාවයත් අපි මුල හරියේදීම උගන්වනවා. කෝණ මිනුම් ආශ්‍රිත සම්බන්ධ භාවිතා කරයි කියන එක. ඊළඟට අංක 9 ත්‍රිකෝණමිතික ශ්‍රිත විවරණය. දැන් ත්‍රිකෝණමිතික ශ්‍රිත කියන්නේ මොනවද? sin x cos x tan x sec x cos x cot x ඔය වගේ ත්‍රිකෝණමිතික ශ්‍රිත තියෙනවා. ඒවා ගැන සහ වෘත්තපාද ගැන ත්‍රිකෝණමිතික වෘත්තපාද කියලා જાතියක් තියෙනවා. ඒ වෘත්තපාද ගැන අපි සාකච්ඡා කරනවා. වෘත්තපාද වල ලකුණු. ඒ කියන්නේ ගොඩක් දේවල් මේ ත්‍රිකෝණමිතික ශ්‍රිත සම්බන්ධ මෙන්න මේ කොටසේදී අපි කතා කරනවා. වෘත්තපාද වල ලකුණු, ප්‍රස්ථාර අඳිනවා මේ ශ්‍රිත වලට. හරි. ඒතර ඒ වගේ ගොඩක් දේවල් මේ 9 වෙනි නිපුණතාවයේ යටතේ අපි සාකච්ඡා කරනවා. 10 වෙනි නිපුණතාවයත් ආයි ත්‍රිකෝණමිතියටමයි සම්බන්ධ වෙන්නේ. ත්‍රිකෝණමිතික සාරසාමීකරණ. ත්‍රිකෝණමිතික කියලා වෙනම කුලකයක් තියෙනවා. ඒතකොට ඒ කුලකේ සුළු කිරීම නැත්නම් වීජීයම සුළු කිරීම කරගන්න සූත්‍ර වගේක් තමයි මේ 10 වෙනි එකේදී අපි කතා කරන්නේ. අපි සූත්‍ර 20 ගානක් කතා කරනවා. මූලික සූත්‍ර, පෛතගොරස් සාරසාම්‍ය, ආකරණ සූත්‍ර, ඒ වගේම ද්විත්වකෝණ, ත්‍රිත්වකෝණ සූත්‍ර, ඒ වගේම ත්‍රිකෝණමිතික අනුපාත ගුණිතයක් එකතුවක් විදිහට ලියා ගන්න, එකතුවක් ගුණිතයක් විදිහට ලියා ගන්න. ඔය ආකාරයේ සූත්‍ර ගොඩක් අපි මේ 10 වෙනි කොටස යටතේ කතා කරනවා. පැහැදිලිද? ඊළඟට 11 වෙනි කොටස විදිහට අපි ගන්නෙ 11 වෙනි නිපුණතාවය විදිහට අපි ඉදිරිපත් කරලා තියෙන ත්‍රිකෝණමිතික ගැටලු විසඳීම සඳහා sin හා cosine නීති භාවිතය. එතකොට අපි ත්‍රිකෝණාශ්‍රිත ත්‍රිකෝණමිතිය කියලා කොටසක් තමයි මේ 11 වෙනි නිපුණතාවයේදී කතා කරන්නේ. ඒකදී අපි විශේෂ ප්‍රමේය දෙකක් කතා කරනවා. sin නීතිය හා cosine නීතිය කියලා. ඒතර ඒක තමයි මේ 11 වෙනි නිපුණතාවයේ යටතේ ඕගලන්ට ඉගෙන ගන්න හම්බ වෙන්නේ. ඊළඟට 12 වෙනි නිපුණතාවයේ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිතය. ඒතර ඒකත් ත්‍රිකෝණමිතියට සම්බන්ධයි. ඒතර මෙන්න මේ 8 9 10 11 12 කියන මේ නිපුණතා පහම ත්‍රිකෝණමිතිය හා සම්බන්ධ නිපුණතා පහ. ඒතර මේ පහ එකිනෙකට සම්බන්ධයි ඉගෙන ගන්නකොට. හරි. ඒතර මේ ටිකෙන් තමයි ත්‍රිකෝණමිතිය ගොඩනැගිලා තියෙන්නේ. හරි. ප්‍රතිලෝම ශ්‍රිත. ශ්‍රිත පාඩමේදී ඉස්සෙල්ලාම අපි ප්‍රතිලෝම ශ්‍රිත ඒකමිතිය ශ්‍රිත විශ්ලේෂණයේදී ප්‍රතිලෝම ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. ඒතර මේ ප්‍රතිලෝම ශ්‍රිත කොටස ඉතා වැදගත්. ඒතර මේ ප්‍රතිලෝම ශ්‍රිත කොටසේදී ඒ ශ්‍රිත කියන්නේ මොනවද? ඒවේ වසම පරාස මොනවද? ඒ ඔක්කොම මෙතෙන්දී පැහැදිලි කරගන්න ඕනේ ඔයගොල්ලෝ ත්‍රිකෝණමිතියට. මොකද විෂය නිර්දේශයව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. විභාගෙදී ඔයගොල්ලන්ට මේ ප්‍රතිලෝම ශ්‍රිත වල වසම පරාස ඔයගොල්ලෝ දන්නවද කියලා අනිවාර්යයෙන්ම චෙක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ ඒ පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්න වෙනවා. ප්‍රතිලෝම ඒවා ඔක්කොම අපි උගන්වන්නේ මොනවද? 12 වසරේ දෙවෙනි වාරේදී. ඊළඟට විශේෂ එකක් පටන් ගන්නවා 12 වසරේ දෙවෙනි වාරේදී. ඒක තමයි ශ්‍රිතයක සීමාව නැත්නම් කලණය කියන කොටස. ඒතර ගණිතයේදී කොටස් 4කින් යුක්තයි ගණිතය. ගණිතේ අපි කතා කරන කොටස් 4 තමයි බීජ ගණිතය, ජ්‍යාමිතිය, කලණය හා ත්‍රිකෝණමිතිය. ඒතර මේකෙන් ලෝකේ වැඩිපුරම ඩෙවලොප් වෙන එහෙම නැත්නම් වැඩිපුරම පාවිච්චි කරන විෂය කොටස තමයි මොකක්ද? කලණය කියන්නේ. ඒතර විශේෂ දේවල් වලට අපි පාවිච්චි කරනවා. දැන් ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා ක්‍රිකට් ගහනකොට ඩක්වර්ත් ලුයිස් මේ ඔය ඩක්වර්ත් ලුයිස් එකක් හදලා තියෙන්නේ මොකද්ද මේ කලණය කොටස සම්බන්ධ කරලා. ඒතර හැම දෙයක්ම අපි මොන හරි බිස්නස් එකක් කරන්න ගියත් ව්‍යාපාර ෆයිනෑන්ෂල් පැත්තට ගියත් IT පැත්තට ගියත් මේ හැම පැත්තකදීම අපි ප්‍රායෝගික ජීවිතයේදී පාවිච්චි කරන එකක් තමයි කලණය. ඒතකොට මේ 13 වෙනි නිපුණතාවයෙන් තමයි මේ කලණය කියන එක පටන් ගන්නෙ. ශ්‍රිතයක සීමාව නිර්ණය
කරයි කියන කොටසේ. ඒතර ශ්‍රිතයක සීමාව නිර්ණය කිරීම අපිට පාවිච්චි කරන්න තියෙන නැත්නම් කතා කරන්න තියෙන්නේ 12 වසරේ දෙවෙනි වාරේ අන්තිමටම වගේ. හරි. ඒතර එතනින් තමයි අපි කලණය කියන කොටස පටන් ගන්නෙ. ඊට පස්සේ 14 වෙනි නිපුණතාවයත් ඒකටමයි සම්බන්ධ වෙන්නේ. සුසු ක්‍රම භාවිතයෙන් ශ්‍රිත අවකලනය. යම්කිසි එක දැන් අපි ඉගෙන ගත්ත ශ්‍රිත වර්ග ගණිතයේදී තියෙනවා මූලිකව කිව්වොත් මොනවාද ලඝු ගණක ශ්‍රිත විජීය ශ්‍රිත හරි බහුපද ශ්‍රිත වර්ග ශ්‍රිත වගේම විජීය ශ්‍රිත ත්‍රිකෝණමිතික ශ්‍රිත ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ශ්‍රිත සහ ඝාතීය ශ්‍රිතය කියලා එකක් අපි ඒක දර්ශක හා ලබන ගණීම කතා කරනකොට මෙතෙන්දී අපි කතා කරනවා ඝාතීය ශ්‍රිතය කියලා එකක්. අන්නේ ඝාතීය ශ්‍රිතය කියන ශ්‍රිත වර්ග ටික අපි අවකලනය කරන්න පුරුදු වෙනවා. හරි. ඒතකොට මේ ශ්‍රිත ගැන කතන්දරේ. හරි. අවකලනය. ඊට පස්සේ 15 වෙනි කොටසත් අවකලනයටමයි ආයි සම්බන්ධ වෙන්නේ. මේ අවකලනයේ භාවිතයෙන් ශ්‍රිතයක හැසිරීම විශ්ලේෂණය. හරි. ඒ කියන්නේ අවකලනය කරලා එක අපිට ප්‍රස්ථාර අඳින්න මේ කලණය අපි පාවිච්චි කරන්නේ නැත්නම් අවකලනය පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි එතෙන්දී ඒතර ඒක ඉතා විශේෂයි. ඒතර මේ ප්‍රස්ථාර අපි අඳින්න පුරුදු වෙනවා. ඒවේ හැඩ ගැන කතා කරනවා. අපිට මේ අලුත් සිල් 2019 පස්සේ සිලබස් එකේදී දෙවෙනි අවකලන සංගුණකය කොහොමද අවකලනය සඳහා පාවිච්චි වෙන්නේ කියලා කතා කරනවා. ඔන්න ඒ වගේ කාරණා ගොඩක් අපි මේ යටතේදී කතා කරනවා. ඒතර දැන් ඔන්න ඔයගලන්ට මම පැහැදිලි කරා මොකක්ද 12 වසර කොටසේදී නැත්තම් මේ කම්බයින් මැස් 1 පේපර් එක යටතේ කියන්නේ සුද්ධ ගණිතයේ පේපර් එක යටතේ 12 වසරට ඕගලන්ට අදාළ විෂය නිර්දේශය තමයි මම මේ ඉදිරිපත් කරේ. ඒතර දැන් මම ඊළඟට යන්නේ මේ විෂය නිර්දේශයට අදාළව කොහොමද ඕගලන්ට ලකුණු හම්බ වෙන්නේ විභාගෙදී කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. එතකොට අපි මුලින්ම ඕගලන්ට රචනා ප්‍රශ්න පත්‍රය ගත්තොත් කෙටි ප්‍රශ්න පත්‍රයේ මම කියන්නම්. රචනා ප්‍රශ්න පත්‍රයේ මුලින්ම ගත්තොත් මම ඔක්කොම ලකුණු ගන්න කියන්නම්. රචනා ප්‍රශ්න පත්‍රය ගත්තොත් මුලින්ම ඕගලන්ට මෙන්න මේ පාඩම් තුන සම්බන්ධ කරලා ඕගලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. 11 වෙනි ප්‍රශ්නේ. බහුපද ශ්‍රිතයි ශ්‍රිත ගැන දැනුමයි වර්ගජ ශ්‍රිත සහ බහුපද ශ්‍රිත පරිමේය ශ්‍රිත. මෙන්න මේ ටික පාවිච්චි කරලා. මෙන්න මේ ටික පාවිච්චි කරලා ඕගලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. 11 වසරේ A-level paper එකේ මොකක්ද සුද්ධ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ 11 වෙනි ගාන 11 වෙනි ගාන හැදෙන්නේ මෙන්න මේ ටික පාවිච්චි කරලා 11 වෙනි ගාන රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන තමයි අපි 11 වෙනි ගාන කියලා කියන්නේ. ඒතර ඒ ටිකට මේ ටික සම්බන්ධ වෙනවා. ඒතර 11 වෙනි ගානට ඔයගොල්ලෝ ලකුණු 150 2000 1000 ලකුණු 150 හම්බ වෙනවා. ඒතර ඒක හැදෙන්නේ මෙන්න මේ කොටස් ටිකෙන්. මෙන්න මේ කොටස් ටිකෙන් තමයි ඒ ගාන හැදෙන්නේ. ඊට පස්සේ මේ දර්ශක හා ලඝුවර්ග නියම කියන එක ඔයගලන්ට විශේෂ තැනක් නැහැ ලකුණු දෙන. නමුත් දර්ශක හා ලඝුවර්ග නීති හැම තැනම ඕනි වෙනවා. හරි? ඔයගලන්ට කලණේ පාඩමේදී ඕනි වෙනවා, වෙනත් පාඩම් වලදී ඕනි වෙනවා. එතකොට මේ ටික ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනන් සිටිය යුතු නිපුණතාවයක්. එතකොට ඒක විශේෂ තැනක් මේ ඉදිරිපත් කරන්නේ මේ ගානක් මෙහෙම අහනවා කියලා. නමුත් ඒක ඕනි තැනකදී අහන්න පුළුවන්, විශේෂ ගානක් විදිහට අහන්නත් පුළුවන් ලඝුවර්ග කියන එක. පැහැදිලිද? ඊළඟට මේ හත්වෙනි නිපුණතාවයත් එහෙම තමයි. ඒකත් අසමානතා සහ අසමීකරණ ඒකත් හැමතැනම අහන එකක්. එහෙම ඒතොර ඒක අනිවාර්යයෙන්ම දැනගන්න. මේවා අනිවාර්යයෙන්ම දැනන් සිටිය යුතු නිපුණතා. ඒතොර ඒවා හැමතැනම ඕගොල්ලන්ගෙන් අහනවා. ඒතොර ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නම ඕන. ඊළඟට මේ 8 9 10 11 12 කියන නිපුණතා පහ අපි සම්බන්ධ කරන්නේ මොකටද? ත්‍රිකෝණමිතියට. ඒතොර ත්‍රිකෝණමිතියේ A-level paper එකේ ලකුණු 175ක් සුද්ධ ගණිතයේ paper එකේ වෙන් වෙනවා. ඒතොර 175 වෙන් වෙන්නේ 17 වෙනි ගාන. සම්පූර්ණ ත්‍රිකෝණමිතිය ගාන. තව 10 වෙනි කෙටි ප්‍රශ්නේ. 10 වෙනි කෙටි ප්‍රශ්නයයි 17 වෙනි රචනා ප්‍රශ්නයයි. ඒතර 10 සහ 17 කියන ප්‍රශ්න දෙක ඕගොල්ලන්ගේ ත්‍රිකෝණමිතිය යටතේ තමයි අහන්නේ. ඒතර 10 වෙනි කෙටි ප්‍රශ්නෙට ලකුණු 25කුත් 17 වෙනි රචනා ප්‍රශ්නෙට ලකුණු 150කුත් 175 මේ ගානට ඕගොල්ලන්ට ලබා දෙනවා. ඊට අමතරව ත්‍රිකෝණමිතිය අවකලනය අනුකලනය ඒ කියන්නේ ත්‍රිකෝණමිතිය අහන්න නැති තැනක් නැහැ. හැමතැනම ත්‍රිකෝණමිතිය එනවා. හරි. ඒතර ත්‍රිකෝණමිතිය කියන්නේ ඕගොල්ලෝ මොනවා වුණත් දැනන් ඉන්න ඕනි පාඩමක්. ඒකෙන් ඕගොල්ලන්ට ගැලවීමක් නැහැ. ඒ කියන්නේ ඒක දැනන් ඉන්නම ඕනේ. හරි නේද? හරි. එතකොට මේ ත්‍රිකෝණමිතිය කොටස් පහ. ඊළඟට මේ 13 14 15 කියන කොටස් තුන. එතකොට මේ කොටස් තුන ඕගොල්ලන්ට කලණය කියන කොටසයි තියෙන්නේ. එතකොට ඒකට ලකුණු විභාගෙදී 175ක් හම්බ වෙනවා. 175ක් නෙමෙයි 200ක් හම්බ වෙනවා. මේ සීමා කොටසත් එක්ක ඔක්කොම කලණයට ලකුණු 175කුයි සීමා ගන්නට ලකුණු 15කුයි විතර. රචනා ප්‍රශ්න එකකුත් රචනා ප්‍රශ්න 14 වෙනි රචනා ප්‍රශ්නයත්
ඒ වගේම කෙටි ප්‍රශ්න දෙකකුත් මේ කොටසෙන් ඕගොල්ලන්ගෙන් අහනවා. පැහැදිලිද? රචනා ප්‍රශ්න 150කුත් කෙටි ප්‍රශ්න දෙකට වෙනම 50කුත් එක්ක ලකුණු 200ක් ඕගොල්ලන්ට හම්බ වෙනවා මේ කලණය කියන කොටස. ඒතර ඔන්න 12 වසරේදී ඕගොල්ලෝ ඉගෙන ගන්න දේවල් ටික ඔය ටික තමයි ලකුණු හම්බ වෙන පිළිවෙල ඔය ටික ඔය විදිහටයි වෙන්නේ. හරි. ඒතර පළවෙනි ශ්‍රිත වර්ගජ ශ්‍රිත බහුපද ශ්‍රිත හා පරිමේය ශ්‍රිත සම්බන්ධ කර ලකුණු 11 වෙනි ගාන නිර්මාණය වෙනවා රචනා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන. ඒතර ඒකට ලකුණු 150ක් හම්බ වෙනවා. මේවා ඕගොල්ලෝ දැනන් ඉඳී යුතුයි අනිවාර්යයෙන්ම. තාත්වික සංඛ්‍යා කොහොමද දැනන් ඉන්න ඕනේ. ඊට පස්සේ ත්‍රිකෝණමිතිය කොටස් 5කින් යුක්තයි. ඒකට විභාගයේ ලකුණු 175ක් තියෙනවා පේපර් එකේ. ඒක රචනා ප්‍රශ්නයක් 17 වෙනි රචනා ප්‍රශ්නය සහ මොකක්ද 10 වෙනි කෙටි ප්‍රශ්නයේ විදියට. ඊළඟට කලණයේ කොටස් තුනට සීමා වලට වෙනම කෙටි ප්‍රශ්නයක් අහනවා. මේ කලණය අවකලනයේ ඒ ටිකට මේ අවකලනයේ කොටසට 14 සහ 15 කියන නිපුණතාවය යටතේ තව රචනා ප්‍රශ්නකුයි එක කෙටි ප්‍රශ්නකුයි අහනවා. ඒතර ඒකට 175ක් හම්බ වෙනවා. ඒතර රචනා ප්‍රශ්නේ 14 කෙටි ප්‍රශ්නේ වෙනස් වෙන්න පුළුවන් ඒ අහන තැන. කොහොම හරි මේ ටිකට අනිවාර්යයෙන්ම ලකුණු 200ක් ඕගොල්ලන්ගේ ලබා දෙනවා 1000. හරි. ඒතර ඔය විදිහට තමයි 12 වසරේ විෂය නිර්දේශය ගලාගෙන යන්නේ සහ ඕගොල්ලෝ මොනවද ඉගෙන ගන්න ඕනේ කියලා. ඒතර දැන් මම මේ වීඩියෝ වලදී මම මේ වීඩියෝ මාලාවක් ඉදිරිපත් කරලා ඒතර මම මේ පාඩමෙන් පාඩම වෙනමත් ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා මොනවද ඕගොල්ලෝ මේ පාඩම යටතේ ඉගෙන ගන්න ඕනේ කියලා. මොනවද ඕගොල්ලෝ මේ පාඩම යටතේ දැනගෙන ඉන්න ඕනේ කියලා මම ඉදිරිපත් කරනවා ඉදිරි වීඩියෝ වලදී. හරි නේද? හරි. ඒතර ඔය අපි පළවෙනියට 12 වසරේදී දැනගන්න ඕනේ දේවල් ටික තමයි මම ඕගොල්ලන්ට මේ ඉදිරිපත් කරේ. හරි. එතකොට අපි දැන් ඊළඟට නැවත සාකච්ඡා කරමු 13 වසරේදී අපි මොනවද සුද්ධ ගණිතයේ කොටස යටතේදී අපිට තියෙන නිපුණතාව මොනවද? අපි ඒවා කොහොමද දැනගන්නේ කියලා. අපි දැන් බලමු 13 වසරේ කොටස ගැන කතා කරමු. සංයුක්ත ගණිතය 1 නැත්නම් කම්බයින්ඩ් මැත්ස් 1 පේපර් එක යටතේ එහෙම නැත්නම් සුද්ධ ගණිතයේ පේපර් එක යටතේ 13 වසරේදී ඕගලන්ට මොනවද විෂය නිර්දේශය යටතේ ඉගෙන ගන්න තියෙන්නේ කියලා. හරි. ඊට දැන් මම පටන් ගන්නවා. ඊට හරි. මුලින්ම 13 වසරේ නැත්නම් 16 වෙනි පාඩම විදිහට නැත්නම් නිපුණතාවයේ 16 විදිහට ඕගලන්ට තියෙන්නේ ශ්‍රිතයක නිශ්චිත හා අනිශ්චිත අනුකලනය සොයයි කියලා. 13 වසරේ පළවෙනි ටර්ම් එකේදී නැත්නම් පළවෙනි වාරේ තියෙන පාඩමක්. හැබැයි මේක එක මාතෘකාවකින් දීලා තිබ්බට මේක ලොකු පාඩමක්. ශ්‍රිතයක නිශ්චිත හා අනිශ්චිත අනුකලනය සොයයි කියන පාඩම. ඒතර මේකට මේක කලණයේ කොටස යටතේ තියෙන තුන්වෙනි කොටස කලණය කොටස් තුනකේ සමන්විතයි සීමාව අවකලනය හා අනුකලනය. මේකෙන් අපි ගොඩක් දේවල් කරනවා මේ අනුකලනය යටතේ. යම්කිසි වස්තුවක පරිමාව හොයන ඒවා, වර්ගඵල හොයන ඒවා, ඒ වගේ කාරණා තමයි අපි ප්‍රායෝගිකව පාවිච්චි කරන දේවල්. ඒතර මේ අනුකලනය කියන්නේ ටිකක් ලොකු පාඩමක්. අපිට ඉගෙන ගන්න තියෙන මේ එක මාතෘකාවකින් දාලා තිබ්බට නිපුණතාවයේ 16 කියලා. හරි. ඒතර අපි ඒක උගෙන ගන්න තියෙන්නේ මොකක්ද? 13 වසරේ පළවෙනි වාරය. ඊළඟට 17 නිපුණතාවය විදිහට තියෙන්නේ ඍජු කෝණාශ්‍ර කාටසීය අක්ෂ පද්ධතිය හා ජ්‍යාමිතික ප්‍රතිඵල භාවිතය. හැබැයි මේක මම මේ 17 වෙනි නිපුණතාවය නිසා තමයි මෙතන දැම්මේ. නමුත් මේක අපි ඉගෙන ගන්නේ 12 වසරේ පළවෙනි වාරය. කියන්නේ ප්‍රධාන මුලම පාඩමක් විදිහට තමයි මේ කාටසීයානු ඛණ්ඩාංක අක්ෂ නැත්නම් ඛණ්ඩාංක ජ්‍යාමිතිය කියන කොටස අපි දැන් සාමාන්‍යයෙන් කියන්නේ මේක ඛණ්ඩාංක ජ්‍යාමිතිය කොටස කියලා. ඍජු කෝණාශ්‍ර කාටසීය අක්ෂ පද්ධතිය හා ජ්‍යාමිතික ප්‍රතිඵල භාවිතය කියන්නේ. ඒක අපි ඉගෙන ගන්නේ පළවෙනි වාරේ 12 වසරේ පළවෙනි වාරේ මුලින්ම ඉගෙන ගන්න පාඩමක් තමයි මේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය. නමුත් මේ නිපුණතා එකිනෙක ටිකක් සම්බන්ධතාවයක් තියෙන නිසා මේ 17 සහ 18 කියන නිපුණතා දෙක එකට සම්බන්ධ නිසා තමයි විෂය නිර්දේශයේදී මේ විදිහට දාලා තියෙන්නේ. එතකොට 17 වෙනි නිපුණතාවේ මොකද්ද ඛණ්ඩාංක ජ්‍යාමිතිය. ඊළඟට 18 වෙනි නිපුණතාවය වෙන්නේ මොකක්ද? කාටසීයානු ඛණ්ඩාංක අක්ෂය ඇසුරෙන් සරල රේඛාව විවරණය කරන. සරල රේඛාව අපි කෙටියෙන් කිව්වොත් සරල රේඛාව පාඩම. ඒතර ඒක තියෙන්නේ 13 වසරේ පළවෙනි වාරේ. ඒතර දැන් මේක 12 වසරේ පළවෙනි වාරේ අපි ඉගෙනගෙන තියාගෙන ඉන්නවා. ඊට පස්සේ 13 වසරේ පළවෙනි වාරේ මේකත් සම්බන්ධ කරගෙන අපි මොකක්ද සරල රේඛාව ඉගෙන ගන්නවා. හරි. ඒතර සරල රේඛාව කියන්නේ ලොකු පාඩමක්. ඒක ජ්‍යාමිතිය යටතේ ජ්‍යාමිතිය පාඩම් තුනක් විෂය නිර්දේශයේ තියෙනවා. එකක් මේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය, අනිත් එක සරල රේඛාව, අනිත් එක අපි අවසානයේ කතා කරනවා වෘත්තයේ පාඩම. එතකොට මේ 17 වෙනි එක ඛණ්ඩාංක ජ්‍යාමිතිය, 18 මොකක්ද? සරල රේඛාව. ඒක 13 වසරේ පළවෙනි වාරේ ඉගෙන ගන්න තියෙන පාඩමක්. ඊළඟට මේ විශේෂ පාඩමක් තියෙනවා 19 වෙනි පාඩම. මේක ලස්සන පාඩමක්. ධන නික්ලයක් සඳහා ගණිතමය ප්‍රතිඵල සාධනය කිරීමේ ක්‍රමයක් ලෙස ගණිත අභිනව මූලධර්මයේ යොදා ගන්නේ කියන එක. ඒතකොට 13 වසරේ දෙවෙනි වාරයේ පාඩමක්. ඒක ගණිත සරලව කෙටියෙන් කිව්වොත් ගණිත අභිනව මූලධර්මය. හරි. එතන මේක තමයි කෙටි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ගාන. සුද්ධ ගණිත කම්බයින් මැස් එක පේපර් එකේ කෙටි ප්‍රශ්න පත්‍රයේ අංක 1 නැත්නම් විභාගයේ පේපර් එකේ අංක 1 ගාන තමයි
මොකක්ද ගණිත අභියෝගය ගන්න. ඒතර ඒකෙන් අපි ප්‍රතිඵල සාධනය කිරීම තමයි කරන්නේ. ප්‍රතිඵල කියන්නේ යම්කිසි ප්‍රමේය මොකක් හරි දීලා තියෙන ප්‍රතිඵලයක් හරි කියලා ඔප්පු කරනවා. ප්‍රතිඵලයක් නැත්නම් යම්කිසි ගාණක් හදන ක්‍රමයක් නෙවෙයි. මොකක්ද දීලා තියෙන ප්‍රතිඵලයක් හරි කියලා ඔප්පු කරන්න සාධන ක්‍රමයක් තමයි ගණිත. ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ පාවිච්චි කරන්නේ දත්තය සාධනය කළ යුතු ඔය වගේ සාධන ක්‍රම. අන්න ඒ වගේ සාධන ක්‍රමයක් තමයි ගණිත අභියෝග මූලධර්මය. එහෙම නැත්නම් ගණන් හදන ක්‍රමයක් නෙවෙයි. දීලා තියෙන ප්‍රතිඵලයක් හරි කියලා ඔප්පු කරන ක්‍රමයක් තමයි මේ ගණිත අභියෝග මූලධර්මය කියලා කියන්නේ. ප්‍රධාන වෙන්නේ නිපුණතාවයේ ඒ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට 20 වෙනි නිපුණතාවය ශ්‍රේණී. ඒතර මේ ගණිත අභියෝගයත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන නිපුණතාවය තමයි මේක. ඒතර මේ සිලබස් එකේ එක ළඟ තමයි මේ දෙකම දාලා තියෙන්නේ. 13 වසරේ දෙවෙනි ටර්ම් එකේ තමයි මේ දෙකම උගන්වන්න තියෙන්නේ. ඒතර ගණිත අභියෝග මූලධර්මය උගන්වනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා මොකද්ද? පරිමිත ශ්‍රේණියක එකතුව. ශ්‍රේණි පාඩම. නැත්නම් ශ්‍රේණි වල එකතුව හොයන්න. නැත්නම් ඕගොල්ලෝ දැන් ඕලෙවල් කාලේ ඕගොල්ලෝ දන්නවා සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි. දැන් අපි උසස් පෙළ මට්ටමේදී විවිධ වර්ගයේ ශ්‍රේණි ඉගෙන ගන්නවා. ඒ එක එක වර්ගයේ ශ්‍රේණි වල එකතුව ගන්න හොයන්නේ කොහොමද කියලා අපි මේ 20 වෙනි නිපුණතාවය යටතේ සාකච්ඡා කරනවා. ඊළඟට 21 වෙනි නිපුණතාවය අපරිමිත ශ්‍රේණි විමර්ශනය. ඒතර මේකත් එක්කම සම්බන්ධ වෙනවා. මේ තියෙන පරිමිත ශ්‍රේණි යම් කිසි නිශ්චිත පද n ප්‍රමාණයක එකතුව හොයන්නේ මේකේ. මේකෙදී අපි පද අනන්තයක එකතුව හොයනවා 21 වෙනි නිපුණතාවය යටතේ. හරි. ඒතර මේ පාඩම් තුන එකිනෙකට සම්බන්ධයි. ගණිත අභියෝගයේ ශ්‍රේණි සහ මොකක්ද අපරිමිත ශ්‍රේණි. 22 වෙනි එක ආයේ ඕගලන්ට ද්විපද ප්‍රසාරණය කියන එක. ඒතර මේක 13 වසරේ 3 වෙනි වාරේ පාඩමක්. 13 වසරේ 3 වෙනි වාරේ පාඩමක්. මොකක්ද? ධන පූර්ණමය සංඛ්‍යා සඳහා ද්විපද ප්‍රසාරණය ගවේෂණය කරයි කියලා පාඩමක් තියෙනවා. ඒතර ඒක ද්විපද ප්‍රසාරණය ගැන තමයි කතා කරන්නේ. හැබැයි ධන පූර්ණමය සංඛ්‍යාවේ දැන් ඔයගොල්ලෝ x ධන වර්ගයේ වර්ගය ලියන්න දන්නවා. x ධන වර්ගයේ ඝනය ලියන්න දන්නවනේ. හැබැයි x ධන වර්ගයේ 10 වෙනි බර කිව්වොත් එකපාර ලියා ගන්න බෑ. අන්න ඒ වගේ අපිට ඕනෑම බලයක ධන පූර්ණ භාග වෙනි බල ප්‍රසාරණ බෑ, ඍණ බල ප්‍රසාරණ බෑ. ධන පූර්ණමය සංඛ්‍යා ප්‍රසාරණය කිරීම සඳහා තමයි මේ ද්විපද ප්‍රසාරණය ඉදිරිපත් කරන්නේ. ඒතර ඒක අපි ඕනෑම බලයක ප්‍රසාරණය සඳහා සාධාරණව මේ පාඩම යටතේදී කතා කරනවා. 23 වෙනි පාඩම සංකීර්ණ සංඛ්‍යා පද්ධතිය විශ්ලේෂණය කරන එක. ඒතර සංකීර්ණ සංඛ්‍යා කියන්නේ වෙනමම පාඩමක් වෙනවා. අපි මේ 23 වෙනි නිපුණතාවයේ ඇරෙන්න ඉතුරු ඔක්කොගෙම අපි පාවිච්චි කරන්නේ තාත්වික සංඛ්‍යා කුලකේ. නමුත් 23 වෙනි පාඩමේදී අපි වෙනමම පාඩමක් විදියට සංකීර්ණ සංඛ්‍යා එක්ක වැඩ කරන්න යනවා. ඒතර සංකීර්ණ සංඛ්‍යා කියන්නේ මොනවද? i කියලා අතාත්වික ඒකකය කියලා එකක් තියෙනවා i. ඒතර i කියන්නේ මොකක්ද? එතකොට ඒකත් එක්ක තාත්වික කොටසක් තියෙනවා, අතාත්වික කොටසක් තියෙනවා. ඒ වගේ සංකීර්ණ සංඛ්‍යා ගැන වෙනම විශ්ලේෂණයක් මේ 23 වෙනි නැත්නම් නිපුණතාවයේදී අපි කරනවා. පැහැදිලිද? හරි. ඒතර ඒක ගැන ඒ පාඩමේදීම ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. 24 වෙනි පාඩම විදිහට හැබැයි මේ 23 වෙනි පාඩමේ විශේෂත්වයක් තියෙනවා. මේක හැමදේම ඕගොල්ලෝ නිවැරදිව දැනගෙන ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ අර මේ සංකීර්ණ සංඛ්‍යා ඒ වගේ පාඩම් ඉගෙන ගන්නකොට ඕගොල්ලෝ පොඩි අර ඕගොල්ලන්ට නිකන් හරියටම නිකන් අර විෂය ආවරණය නැත්නම් විෂය හරියටම අවබෝධ නොවෙන තැන් තියෙනවා. නැත්නම් පැහැදිලි කිරීම වලදී පොඩි ප්‍රශ්න තියෙනවා. ඒවා හරියටම තේරුම් ගන්න වෙනවා. මේ සංකීර්ණ සංඛ්‍යා කොටසදී ඕගොල්ලෝ හරියටම තේරුම් ගත්තොත් තමයි ඕගොල්ලන්ට මේ පාඩම නිවැරදිව ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට 24 ඒකත් ලස්සන පාඩමක්. තේරීම හා පිළියෙල කිරීම සඳහා ගණිතමය ආකෘතියක් ලෙස සංකරණ හා සංයෝජන භාවිත කරයි. ඒක 13 වසරේ දෙවෙනි වාරේ පාඩම. මේ සංකීර්ණ සංඛ්‍යා 13 වසරේ 3 වෙනි වාරේ මේක මොනවාද? ද්විපද ප්‍රසාරණය 13 3 වෙනි වාරේ පාඩම. සංකීර්ණ සංඛ්‍යා 13 වසරේ 3 වෙනි වාරේ පාඩම. හැබැයි මේ 24 සංකර සංයෝජන 13 වසරේ දෙවෙනි වාරේ පාඩම. එතකොට අපි ඒකෙදි අර අපි දැන් මොකක් හරි කණ්ඩායමක් ඉන්නවා නම් කණ්ඩායමේ 5 දෙනෙක් තෝරන ක්‍රම මොනවද? නැත්නම් ඒගොල්ලෝ පිළියෙල නැත්නම් පේළියට ඉඳවන ආකාර මොනවද? ඔන්න ඔය වගේ තෝරා ගැනීම සහ පිළියෙල කිරීම ගැන තමයි මේ 24 වෙනි නිපුණතාවය යටතේදී අපි කතා කරන්නේ. තේරීම හා පිළියෙල කිරීම සඳහා ගණිතමය ආකෘතියක් ලෙස සංකරණ සංයෝජන. ඒක හරිය ලස්සන පාඩමක්. මේක ඉගෙන ගන්නම වටින පාඩමක්. ඔයගොල්ලන්ට ප්‍රායෝගික ජීවිතේ කවුරු කෙනෙක් IT කරනවා නම් එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් පැත්තේ ඒ වගේ දේවල් කරනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනන් සිටිය යුතු පාඩමක් වෙනවා මේ සංකරණ හා සංයෝජන පාඩම. මේක සුද්ධ ගණිතයේ පාඩමක් විශේෂ එකක්. ඔයගොල්ලෝ ඉවර වෙන්නෙත් නෑ මේක. අතන උසස් පෙළදී ඉවර වෙන පාඩමකුත් නෙමෙයි. මේක ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාල මට්ටමේදී කතා කරන්න පුළුවන් පාඩමක්. සංකරණ හා සංයෝජන කියලා කියන්නේ. 25 වෙනි එක ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ පොඩියට ඉගෙන ගන්න පාඩමක්. න්යාස අපිත් උසස් පෙළ මට්ටමේදී ඊට වඩා ටිකක් එකතු කරලා තමයි මේ පාඩම දාලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක විශ්වවිද්‍යාල මට්ටමේදී තමයි අතට මේ න්යාස ගැන ඔයගොල්ලෝ හැමදේම ඉගෙන ගන්නේ. නමුත් යම්කිසි ප්‍රමාණයකට අපි මේක ඕලෙවල් වලට වඩා උඩට ගෙනහැලා මේ පාඩම හදලා තියෙනවා. න්යාස හසුරුවයි කියන එක. ඒක 13 වසරේ
3 වෙනි වාරේ පාඩමක්. අන්තිමම පාඩම 26 වෙනි පාඩම උඩට ඒක කාර්ටසියානු සමීකරණයේ විවරණය කරයි. මේක ජ්‍යාමිතියට සම්බන්ධ එකක්. ඒක 14 වසරේ දෙවෙනි වාරේ උගන්වන්නේ. ඒතකොට මේ ජ්‍යාමිතියට සම්බන්ධ පාඩම් තුනක් තියෙනවා. 17, 18 සහ 26 කියන පාඩම්. ජ්‍යාමිතියට සම්බන්ධ පාඩම් විදියට. හරි. ඊට දැන් ඔන්න මම පැහැදිලි කරා මේ 13 වසරේ ඔයගොල්ලෝ මොනවද ඉගෙන ගන්න ඕනි කියලා. හරි. දැන් ඊළඟට මම යන්නේ මේවට ලකුණු දෙන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්න. එතකොට මේ අනුකලනය කියන කොටසට ඒක සම්පූර්ණයෙන්ම ගානක් A level paper එකේ තියෙන රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන 16 වෙනි ගාන. හරි. ඒතර මේක සම්පූර්ණ ගානක් වෙනවා 16 වෙනි ගානමයි රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන. මේකට ලකුණු 175ක් 16 වෙනි ගාන සහ එක කෙටි ප්‍රශ්නයක් අහනවා. ඒතර ඒක ඔක්කොටම ඕගලන්ට 175ක් ලකුණු හම්බ වෙනවා. රචනා ප්‍රශ්න පත්‍රයේ 16 වෙනි ගානයි එක කෙටි ප්‍රශ්න. ඒතර දැන් ඔයගලන්ට පේනවා කලණයට ඉතා විශාල ලකුණු ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා පේපර් එකේ. කලණයේ අවකලණයට සහ සීමාවට ලකුණු 200කුත් අනුකලණයට තව ලකුණු 175කුත්. ඒතර 375ක් වෙන් කරලා තියෙනවා පේපර් එකේ කලණයේ කොටස සඳහා. ඒතර ලොකු ලකුණු ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පාඩම් තුන 17 සහ 18 සහ 26 මේ පාඩම් දෙකයි 17යි 18යි 26යි මේ පාඩම් තුන එකට සම්බන්ධයි. හරිනේ මේ පාඩම් තුන එකට සම්බන්ධ වෙනවා. එතකොට මේ පාඩම් තුනටම ජ්‍යාමිතිය අපි කතා කරන්නේ ඒ ජ්‍යාමිතිය කොටස් තුනටම එක රචනා ප්‍රශ්නයකුත් සහ කෙටි ප්‍රශ්න දෙකක් ඕගලන්ට ලබා දෙනවා. එතකොට රචනා ප්‍රශ්නෙට සහ කෙටි ප්‍රශ්න දෙකට ඕගලන්ට හම්බ වෙනවා ලකුණු මේ අනුකරණය ගාන 15 වෙනි රචනා ප්‍රශ්නේ. මේ ජ්‍යාමිතිය කොටසට තමයි වෘත්තයේ මේක තමයි 16 වෙනි රචනා ප්‍රශ්නේ වෙන්නේ 17 18 26 කියන නිපුණතා තුනෙන් හදන එක. ඒකට ලකුණු 200ක් තියෙනවා. ඒක රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නෙකුයි කෙටි ප්‍රශ්න දෙකකුයි විදිහට. ඒ විදිහට ඕගලන්ට හැදිලා තියෙනවා මොකක්ද? ජ්‍යාමිතිය කොටස 17 18 සහ 26 කියන කොටස් තුන එකතු වෙනවා. ඒතර ඒකට ලකුණු 200ක් ඕගලන්ට හම්බ වෙනවා. ඊට පස්සේ මේ ගණිත අභියෝග මූලධර්මයේ කියන කොටස මේක ගත්තොත් එහෙම මේකට ඕගලන්ට විභාගෙදී ලකුණු 25ක කෙටි ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඒතර ඒක තියෙන්නේ කොහෙද? PO පේපර් එකේ නැත්නම් සුද්ධ ගණිතයේ පේපර් එකේ පළවෙනි කෙටි ප්‍රශ්නේ තමයි මේකෙන් අහන්නේ. ඒතර ඒකට ලකුණු 25ක ඕගලන්ට දෙනවා. ඊළඟට මේ ශ්‍රේණි සම්බන්ධ කාරණේදී ඒතර මේකත් සමාන කලාවට ශ්‍රේණි පාඩමේ අහන්න පුළුවන්. මේ ශ්‍රේණි කොටස් දෙක මෙන්න මේ කොටස් ටිකෙන් එක ගානක් හැදෙනවා ඇත්තටම. මේ කොටස් ටික ඔක්කොගෙම මෙන්න මේ පරිමේය ශ්‍රේණි මේක ද්විපද ප්‍රසාරණය හා සංකරණ සංයෝජන. මේ ටිකෙන් එක ප්‍රශ්නයක් තමයි හැදෙන්නේ. හැබැයි තව එක කෙටි ප්‍රශ්නකුත් මේ ටිකෙන්ම අහනවා. ඒ කියන්නේ මේ කොටස් හතරේ ශ්‍රේණි අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න කොටසක් තියෙනවා. මේක ඔයගොල්ලන්ගෙන් අහන්නේ 13 වෙනි ප්‍රශ්නේ විදිහට මේ ශ්‍රේණි පාඩමේ. ඒතර ශ්‍රේණි අනිවාර්යයි. මේ ද්විපද ප්‍රසාරණය හා සංකරණ සංයෝජන කියන කොටස් දෙකෙන් එකක් රචනා ප්‍රශ්න පත්‍රය අහනවා. ඒතර මොකක් හරි එකක් රචනා ප්‍රශ්න අපි හිතමු උදාහරණයක් විදිහට සංකර සංයෝජන තමයි රචනා ප්‍රශ්න පත්‍රය අහන්නේ කියලා. එහෙම වුණොත් ද්විපද ප්‍රසාරණයේ ගැටලුවක් කෙටි ප්‍රශ්න පත්‍රය අහනවා. ඒතර මේ ටික ඔක්කොම එකතු කරගත්තොත් එතනත් ලකුණු 200ක් ලකුණු 175ක් තියෙනවා. හරි. ඒතර ද්විපද ප්‍රසාරණයේ මේ ශ්‍රේණි කැලක් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන්නේ. මේ දෙකෙන් එකකුත් රචනා ප්‍රශ්න පත්‍රයේ ඒ ගාන ඇතුළේම තියෙනවා 13 වෙනි ගානේ 13 වෙනි ගැටලුව තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒතර ශ්‍රේණි අනිවාර්යයි මේ කොටස් දෙකෙන් එකකුත් ඒක ඇතුළේ තියෙනවා. ඒකෙන් රචනා ප්‍රශ්න පත්‍රයේ නැති කොටසෙන් ඔයගොල්ලන්ගෙන් මොකද්ද කෙටි ප්‍රශ්නයක් අහනවා. ඒ විදිහට එන්නේ. ඒතර ඒ කොටස් ටික ඔක්කොගෙම ඔයගොල්ලන්ට නැවත හැදෙනවා ලකුණු 175ක ගාන. පැහැදිලිද? 175ක් හැදෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස් දෙක 23 සහ 25 මේ කොටස් දෙකෙන් ඕගොල්ලන්ගේ හැදෙන්නේ 12 වෙනි රචනා ප්‍රශ්නේ තමයි හැදෙන්නේ මේ ටිකෙන්. හරි. 23 සහ 25 සංකීර්ණ සංඛ්‍යා සහ න්‍යාස වලින් තව එක කෙටි ප්‍රශ්නයක් සංකීර්ණ සංඛ්‍යා වලට දීලා තියෙනවා. සංකීර්ණ සංඛ්‍යා වල පත කියලා කොටසක් තියෙනවා. අන්න ඒ කොටස යටතේ තව එක කෙටි ප්‍රශ්නකුත් තියෙනවා. ඒතර සංකීර්ණ සංඛ්‍යා වලට සහ න්‍යාස වලට 150ක රචනා ප්‍රශ්නයක් තියෙනවා. සහ තව එක ලකුණු 25ක කෙටි ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඒ විදිහට තමයි මොකක්ද ඒ පාඩම් දෙක එකට සම්බන්ධ වෙන්නේ. ඔන්න මම පැහැදිලි කරා ඔයගලන්ට කොහොමද මේ 13 වසරේ ඒතර ඔයගලන්ට වෙනවා 13 වසරේ තමයි ඇත්තටම ගොඩක් ලකුණු හම්බ වෙන පාඩම් තියෙන්නේ. හරිද? මොකද අපි
12 වසරේදී අපි කරන්නේ ඔයගොල්ලන්ව අර පොඩක් අර අපි කියන මැචුවර්ඩ්. ඒ කියන්නේ මේ විෂය පිළිබඳ ඔයගොල්ලන්ට නිකන් අර විෂය පොඩක් තහවුරු කරලා දෙනවා. ඒක මොකද අපි උසස් පෙළ සංයුක්ත ගණිතය කියන එක ටිකක් O level ගණිතය වගේ නෙවෙයි. අපි හෙමින් මේක ඔළුවට දාගෙන එන්න ඕනේ. මේක ටිකක් අර ලොකු ગેප් එකක් තියෙනවා O level maths සහ A level maths අතර. ඒක නිසා 12 වසරේදී අපි ටිකක් හෙමින් ඕගොල්ලන්ව ගොඩනගනවා. 13 වසරේදී ටිකක් වේගෙන් ඕගොල්ලන්ව අරන් යනවා. ඒක තමයි මේ වෙන්නේ. හරි. එතකොට දැන් ඔන්න ඕගොල්ලන්ට පැහැදිලි කොහොමද ලකුණු දෙන්නේ සහ කොහොමද මේ විෂය නිර්දේශය තියෙන්නේ. එතකොට විෂය නිර්දේශයේ කොටස් 4ක් තියෙනවා. බීජගණිතය, කලනය, ජ්‍යාමිතිය සහ මොනවාද ත්‍රිකෝණමිතිය කියලා. එතකොට මේ කොටස් 4ට අදාළ නිපුණතා 26කින් සමන්විත එකක් තමයි මොකක්ද සුද්ධ ගණිතය කොටස. නැත්නම් කම්බයින් මැත්ස් 1 කියන කොටස. ඒතකොට ඒකෙන් ඕගොල්ලන්ට විභාගෙදී පේපර් එකක් තියෙනවානේ සුද්ධ ගණිතය 1 කොටසෙන්. අන්න ඒකට මෙන්න මේ නිපුණතා 26න් තමයි ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්නේ. ඒතකොට ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ නිපුණතා 26 තමයි. හරි. ඒතකොට හරි. ඒතකොට දැන් ඔන්න ඕගොල්ලන්ට පැහැදිලි ඇති කියලා හිතනවා. ඒතකොට අපි අද මේ පළවෙනි වීඩියෝ එක අපි මෙතනින් ඕගොල්ලන්ට නතර කරනවා. ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න අපේ මේ කපිල ගුණසිංහස් YouTube channel එක නැත්නම් කපිල ගුණසිංහස් Maths Room YouTube channel එක subscribe කරලා ඔයගලන්ට පුළුවන් දිගටම අපිත් එක්ක මේ වීඩියෝ මාලාවත් එක්ක සම්බන්ධ වෙන්න. මම විශේෂ වැඩක් තමයි මේ කරන්නේ ඔයගලන්ට ඇත්තටම. ඔයගලන්ට මේකෙන් පුළුවන් මේ විෂය ගැන නැත්නම් දැනගෙන ඉගෙන ගන්න කියන තීම් එකෙන් තමයි මම යන්නේ. ඒ කියන්නේ විෂය ඉගෙන ගන්න කලින් ඒ ගැන මොනවද තියෙන්නේ කියලා අවබෝධයක් ඇතුව ඔයගලන්ට පුළුවන් මේක ඉගෙන ගන්න. මම හිතනවා මගේ අත්දැකීම අනුව ඕගොල්ලන්ට ඒක වඩාත් සාර්ථක ක්‍රමයක් වෙයි කියලා මේ කම්බයින් මැත්ස් ඉගෙන ගැනීමේදී. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තව එක දේවල් කරන්න. අපි ඒවත් බලමු ඉස්සරහට ඕගොල්ලන්ට කොහොමද අපි ගේන්නේ කියලා. හරි. එහෙනම් බොහොම ස්තුතියි ඕගොල්ලෝ අපි හා සම්බන්ධ වුණාට.